හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඉරිදා දවස ඔබ හැම දෙනෙක්ම සිත්නෙත් අසපුව ධර්ම දේශනාවත් එක්ක එකතු වෙලා ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා එකතු කරගන්න සූදානම් වෙන දවසක්. අපි හැම කෙනෙක්ගේම ජීවිතවලට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රායෝගිකව කොහොමද අපි මේ ජීවිතයට ධර්මය ගලපා ගන්නේ? කොයි විදිහටද අපි මේ ධර්මයෙන් ප්‍රතිඵලයක් ප්‍රයෝජනයක් ගන්න? පින්වතුනි, අපි නිතර භාවිතා කරන රතන සූත්‍රය ගැන හිතන්න. තුන් සූත්‍රයේ හැටියට බොහෝ දෙනා නිතර ගෙදර සජ්ජායනා කරනවා. නමුත් කීයෙන් කී දෙනාද මේ දේශනාවේ ගාථාවක අර්ථ වශයෙන් මේක තේරුම් අරගෙන මේ රතන සූත්‍රයේ තුල තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා, අඩුගානේ තුනුරුවන් ගුණයි මේ තුල තියෙන්නේ කියලා දැනගෙන රතන සූත්‍රය කියන්නේ කීයෙන් කී දෙනාද? උතුම් රතන සූත්‍ර දේශනේ. පින්වතුනි, මේ රතන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන්ට ආරාධනා කරන මුලින්ම. ආරාධනා කළ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරලා අවසන් වෙනකොට රතන සූත්‍රයේ අවසානයේට තියෙන ගාථා 3 බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවක් නෙමෙයි. අපි තුනුරුවන් පිළිගන්නවා කියලා ශක්‍ර දෙවියන් මනුස්ස වෙස්යෙන් අර දිව්‍ය සලුපිලි ඇඳගෙන ගොරෝසු කයක් මවාගෙන අහසේ ඉඳන් බැස්සා. බැහැලා වැඳගෙන කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේගේ මේ දේශනාව මේ දෙවියන් වන කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුණු පිළිගන්නවා. තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාමි සුවත්ති හෝතු. අපි බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා. ධම්මං නමස්සාමි සුවත්ති හෝතු. අපි ධර්මයටත් නමස්කාර කරනවා. සංඝං නමස්සාමි සුවත්ති හෝතු. අපි ශ්‍රාවක සංඝයාටත් නමස්කාර කරනවා කියලා තුනුරුවන්ට වන්දනා කරනවා. එතකොට මෙවැනි බලවත් දේශනාවක් තුලින් අපි කොහොමද මේ රතන සූත්‍රය අපේ ජීවිතයට ප්‍රායෝගිකව මේ දේශනාව ගලපගන්න? පින්වතුනි, මේ රතන සූත්‍රයේ අර්ථ වශයෙන් විමසගෙන යනකොට ඔබට භාවනාවක් තියෙනවා මේ තුල. තුනුරුවන්ගේ ගුණ ගැන සත්‍යක්‍රියා දේශනාවක්. අපි බුදු ගුණ සිහි කරන්න බුද්ධානුස්සතිය භාවනාවක් හැටියට අපි තුල වැඩෙනවා. යම් කිසි කෙනෙක් ධර්මයේ ගුණ මෙනෙහි කරනවා නම් හොඳට හිත එකඟ කරගෙන ධම්මානුස්සතිය භාවනාවක් හැටියට වැඩෙනවා. ඒ වගේමයි මේ බුද්ධ ශාසනය තුල මාර්ගඵල ලැබපු ශ්‍රාවකයන් ගැන සංඝ ගුණ සිහි කරනකොට සංඝානුස්සතිය වැඩෙනවා. එතකොට තුනුරුවන් ගුණ සිහි කරන්න අනුස්සති භාවනා 3ක් වැඩෙනවා. රතන සූත්‍ර දේශනාව අර්ථ වශයෙන් දැනගත් කෙනෙකුට භාවනාවක් හැටියට මේ දේශනාව ප්‍රායෝගිකව දියුණු කරගන්න පුළුවන්. ඒ වගේමයි එදා රතන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ විශාලා මහනුවර නගරයේ ඇතිවෙච්ච රෝගබිය, දුර්භික්ෂ, අමනුෂ්‍ය කියන මේ තුන්බිය දුරු කර ගැනීම පිණිස ආශිර්වාදාත්මක බොහොම බල සම්පන්න සත්‍යක්‍රියා දේශනාවක්. එතකොට අපේ ජීවිතවලට ප්‍රායෝගිකව අපි ජීවත් වෙනකොට නිතර බලපාන ගැටලු, ප්‍රශ්න, පීඩාවල් තියෙන්න පුළුවන්. නොයෙක් අමනුෂ්‍යයන්ගේ උවදුරු කරදර, පීඩා, මේ නොපෙනෙන බලවේග වලින් ඇතිවෙන ප්‍රශ්න තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍රයේ දේශනා කිරීමෙන් විශාලා මහනුවර නගර වාසීන්ගේ මේ රෝග, දුර්භික්ෂ, අමනුෂ්‍ය කියන තුන්බිය දුරු කරලා විශාලා මහනුවර නගර වැසියන්ට සිත සාන්තිය සලසා දුන්නා වගේ තමන්ගේ ජීවිතේට මේ රතන සූත්‍රයේ සජ්ජායනා කරමින් යම් කිසි කෙනෙකුට බලපාන මෙවැනි ප්‍රශ්න, ගැටලු, පීඩාවන් නැතිවෙන මේ උවදුරු වලින් මිදෙන්න සත්‍යක්‍රියා දේශනාවක් හැටියට, ආශිර්වාදමේ පිරිතක් හැටියට භාවිතා කරන්නත් පුළුවන්කම තියෙනවා. අපි මුලින්ම බලමු මේ රතන සූත්‍රයේ දේශනා කරන්න හේතු වෙච්ච මූලික කරුණ මොකක්ද? බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වසර 2ක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ විශාලා මහනුවරට බොහෝම අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක් ඇතිවේගෙන ගියා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ වේළුවනාරාමයේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි වස් කාලේ ඉසිපතන මිගදායේ මූලගන්ධ කුටි විහාරේ ගත කරා. එදා තමයි පස්වග භික්ෂූන් වහන්සේලා
යසකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 දෙනෙක් මේ 60 දෙනෙක් පළවෙනි වස් කාලේ ඉසිපතන මීගදාය ගත කරා. මේ 69 චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන. බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරේ කරුණාවෙන් මේ 69 චාරිකාය පිටත් කරලා උන්වහන්සේ උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන තුම්බෑ ජටිලයන් සමග 1000ක් දෙනා දමනය කරලා උරුවෙල් දනව්වට වැඩම කරලා 1000ක් සංඝ පිරිස පිරිවරාගෙන රජගහනුවර වැඩම කරා. බිම්බිසා රජතුමාට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්න බුද්ධත්වයට පත්වෙලා මුලින්ම ඒ රාජධානයට පැමිණිලා රජතුමා ඇතුළු පිරිසට මේ නිවන් මඟ කියල දෙනවා කියල පොරොන්දුනයිදා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් බණහපු බිම්බිසා රජතුමා සෝවාන් ඵලයට පත් වුණා පළවෙනි දවසේදීම ධර්මයේ ශ්‍රවණය කරලා. රජතුමා එදා තමන්ගේ රාජකීය උද්‍යානයේ උයන වේළුවනාරාමේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. බුදුරජාණන් වහන්සේ දෙවන වස් කාලේ ගත කරේ වේළුවනාරාමේ. බුදුරජාණන් වහන්සේ මේ වේළුවනාරාමේ වැඩ ඉන්නකොට තමයි විශාලා මහනුවරට මේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය උදා වෙලා තිබුණේ. මේ විශාලා මහනුවර කියන මේ නගරේ විශාල දුර්භීක්ෂයකට ලක් වුණා. වැසි නැතුව කාලයක් යනකොට පරිසරය තුර තිබිච්ච ගස් කොළන් ඇලවේලි දිය කඩිති මේ සියල්ල වේලිලා යනකොට විශාල නියගයක් දුර්භීක්ෂයක් සමග නොයෙක් ලෙඩ රෝග වේගෙන් වර්ධනය වේගෙන ගියා. වසංගත රෝග වර්ධනය වුණා. ලෙඩ රෝග නිසා එක දවසේ 100 200 300 මේ නගරවාසීන් මරණයට පත්වෙනවා වසංගත රෝගවලින්. මිනිස්සු මැරෙන ප්‍රමාණය වැඩි වෙනකොට එදා අද වගේ මහ පොළොව ඇතුලේ වලවල් හාරලා මේ මිනි වල දැම්මේ නැහැ. සොහොන් පිට්ටනි වලට තැන් තැන්වල මිනි ගිහින් දානකොට මේ මිනි ප්‍රමාණය වැඩි වෙනකොට මැරිච්ච මృత ශරීර වලින් කුණු වෙලා හමන දුර්ගන්ධය මේ නගර පුරා පැතිරිලා ගියා. ඒ තුලින් තව තවත් ලෙඩ රෝග ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. මේ මලකුණු වල මේ දුර්ගන්ධය ආග්‍රහණය කරන අමනුෂ්‍යෝ විශාලා මහනුවරට ඇදිලා ආවා කියනවා. මේ මලකුණු වල තියෙන දුර්ගන්ධය ආග්‍රහණය කරන එදා වේගෙන් රෝගබිය දුර්භික්ෂබිය අමනුෂ්‍ය බිය කියන තුන් බිය මේ නගරේ වෙලා ගත්තා. මේකෙන් මිදෙන ක්‍රමයක් ගැන මේ නගර වැසියන් එකතු වෙලා සාකච්ඡා කරන්න පටන් ගත්තා. එදා ඉතුරු වෙලා හිටපු මේ ලිච්ඡවි රාජකුමාරවරු ටික තමන්ගේ රාජකීය තීරණ ගන්න කූටාගාර ශාලාවට රැස් වෙලා මේ අය පොදුවේ විමසන්න පටන් ගත්තා අපි කොහොම හරි මේ නගරයට අත් වෙලා තියෙන මේ අවාසනාවන්ත ඉරණමෙන් මිදෙන ක්‍රමයක් හොයන්න ඕනේ. එක එක යෝජනා ඉදිරිපත් වුණා. සමහරු කියා හිටියේ අපි නිගණ්ඨනාථ පුත්ත උත්තමයන් වහන්සේව මේ නගරයට වඩම්මමු. තව අය කියා හිටියා නෑ ඊට වඩා හොඳයි සංජය බෙල්ලට්ටි පුත්ත කියන ශාස්ත්‍රවරයා. තවත් අය කියා හිටියා මේ සියල්ලට වඩා හොඳයි. ඔය විදිහට එදා දඹදිව් තලයේ හිටපු මේ ශාස්ත්‍රවරු ගැන එක එක අය නොයෙක් විදිහට වර්ණනා කරන අතරේ රජගහ නුවර වේළුවනාරාමේ බුදුරජාණන් වහන්සේගෙන් බණහලා මේ විශාලා මහනුවර ප්‍රදේශයට පැමිණිලා හිටපු උපාසක මහත්මේ මේ සියලු දෙනා අතරින් නැකිටලා තමන්ගේ උතුරු සලු ඒකාංශ කරගෙන රජගහ නුවර ප්‍රදේශයට හැරිලා වේළුවනාරාමේ තියෙන දිශාවට වන්දනා කරගෙන කියන්න පටන් ගත්තා මේ සියලු දෙනාටම වඩා ලෞතුරා බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වෙච්ච සිද්ධාර්ථ නමින් මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරගෙන වැඩ ඉන්න උත්තමේ. උන්වහන්සේ අරහං නිකලෙස් කෙනෙක්. සම්මා සම්බුද්ධයි. ගුරුපදේශ රහිතව ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. විජ්ජාචරණ සම්පන්න. අවබෝධයට ගැලපෙන සිල්වත් ජීවිතයක් ගත කරන කෙනෙක්. සුගත සුන්දර නිවන් මඟ හොයාගෙන නිවනට පත්වෙච්ච කෙනෙක්. ලෝකවිදු මේ විශ්වය ගැන ලෝකයේ ගැන පරිපූර්ණ අවබෝධයකින් වැඩ ඉන්න කෙනෙක්. අනුත්තරෝ පුරිස ධම්ම සාරථී මේ ලෝකයේ දමනය කරන්න අසීරු ඕනෑම කෙනෙක් දමනය කරලා නිවන පිණිස හික්මුවන්න දක්ෂයි. සත්තා දේව මනුස්සාන මිනිස්සුන්ට පමණක් නෙමෙයි දෙවියන්ගේත් ගුරුවරයා. දෙවියන්ටත් නිවන් මඟ කියලා දෙන කෙනෙක්. බුද්ධ තමන් අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරන කෙනෙක්. භගවා
මේ ලෝකයටම පහළ වෙච්ච මහා පින්වන්ත කෙනෙක්. අන්න උන්වහන්සේ වැඩ ඉන්නවා වේළුවනාරාමේ. බිම්බිසාර රජතුමා තමයි උන්වහන්සේගේ අග්‍රදායකයා. රජගහනුවර මේ රජතුමාගේ රාජකීය උද්‍යානයේ තමයි ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කරලා තියෙන්නේ. මෙන්න මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර නගරයට වඩම්මලා උන්වහන්සේගේ බුද්ධ ආශිර්වාදය මේ නගරයට ලබාගමු කියලා මේ උපාසකතුමා ඒ ප්‍රදේශයට වැදගෙන කියන්න පටන් ගත්තා. මේ උපාසකතුමාගේ මේ විග්‍රහය මේ උපාසකතුමා බුදුගුණ කියනකොට අර ලිච්ඡවී රාජකුමාරවරුන්ට වැටහුණා එහෙමනම් අපේ නගරයට මේ ඇතිවෙලා තියෙන මේ උවදුරෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේමයි වැඩැම්මිය යුත්තේ. ඒ වෙලාවේ මේ රාජකුමාරවරු මේ උපාසකතුමා මාර්ගයෙන් රජගහනුවරට පැමිණිලා බිම්බිසාර රජතුමා මුණගැහිලා රජතුමාගෙන් අවසර අරගෙන බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරා විශාලා මහනුවර නගරයට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා සමගින් වැඩම කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. නියමිත දවසේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න පෙර වේළුවනාරාමයේ ඉඳන් ගංගානං ගඟ දක්වා යොදුන් 5ක දුර ප්‍රමාණය රජගහනුවර බිම්බිසාර රජතුමා විසින් සම්පූර්ණයෙන්ම තමන්ගේ නගරේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වැඩම කරන පාර සුද්ධ පවිත්‍ර කරලා සුදු වැලි අතුරලා කොඩි සේසත් නම් වල සැරසුවා. ඒ වගේමයි ගංගානං ගඟේ සිට විශාලා මහනුවර දක්වා තියෙන යොදුන් 2ක දුර ප්‍රමාණය ලිච්ඡවී රාජකුමාරවරු ඒ ආකාරයෙන්ම සුදු වැලි අතුරලා කොඩි සේසත් දජ පතාක නම් වල සරසලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන් තමන්ගේ කූටාගාර ශාලාව සකස් කරා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන එදා වේළුවනාරාමෙන් පිටත් වෙලා මේ මාර්ගය ඔස්සේ ගංගානං ගඟ දක්වා පැමිණිලා උන්වහන්සේ භික්ෂු සංඝයා සමග ගඟෙන් එතර වෙලා බුදුරජාණන් වහන්සේ මුලින්ම කරේ උන්වහන්සේ දානේ වළඳන පාත්‍ර ධාතුවට මේ ගංගානං ගඟෙන් පැන් එකක් පෙරාගෙන ආනන්ද හාමුදුරුවන්ගේ අතට දුන්න ආනන්දය මේ පැන් එක බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයෙන් පිරිත් කරලා ඒ බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ගේ ගුණෙන් උන්වහන්සේ අධිෂ්ඨානයක් කරා මේ පිරිත් පැන් මේ නගරේ වටා ඉසිනකොට මේ පැන් බින්දු එකක්වත් අපතේ යන්නේ නැතුව බුද්ධ අධිෂ්ඨානයෙන් බුද්ධ බලයෙන් මේ පිරිත් පැන් සුළඟේ හමාගෙන ගිහිල්ලා ඒ රෝගවලින් දුර්භික්ෂවලින් යම් අමනුෂ්‍ය උපද්‍රවයන්ගෙන් රෝගාතුර වෙලා කරදර පීඩාවන්ට පත් වෙලා ඉන්න මේ නගරවාසීන්ගේ ශරීරවල දැවටෙනවා සමගම ඒ අය සුවපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධ බලයෙන් අධිෂ්ඨානයක් කරා. මේ අධිෂ්ඨානය කරලා ආනන්ද හාමුදුරුවන්ට මේ පිරිත් පැන් පාත්‍රයේ ලබා දුන්න ආනන්දය මේ ලිච්ඡවී රාජකුමාරවරු සමග නගරේ වටා තියෙන ප්‍රාකාර වලලු 3 වටා යමින් මේ නගරයට පිරිත් පැන් ඉහින්න කීවා මල්කිනිත්තකින්. එදා ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරලා තිබ්බ මේ පිරිත් පැන් පාත්‍රය අරගෙන ලිච්ඡවී රාජකුමාරවරු සමග විශාලා මහනුවර නගරේ ප්‍රාකාර වලලු 3 වටා යමින් නගරයට පිරිත් පැන් ඉස්සා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග මේ ගංගානං ගඟෙන් එතර වෙලා විශාලා මහනුවර දක්වා මේ යොදුන් 2ක ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ වැඩම කරමින් නගරේ මේ ප්‍රාකාර වලලු 3න් ඒ නගරයට ඇතුල් වෙන දොරටුව ළඟින් නගරයට බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපතුල තබනවත් සමගම මේ දුර්භික්ෂය නියගේ දුර වෙලා එකින් එක ප්‍රමාණී වැසි 7ක් ඇදහැළුණා කියලා සඳහන් වෙනවා. පින්වතුනි මේකේ ආශ්චර්යය තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා මේ විශාලා මහනුවර නගරයේ මැද තියෙන කූටාගාර ශාලාවට වැඩම කරනකොට මේ ඇදහැලිච්ච මේ මහා වැසි වලින් බුදුරජාණන් වහන්සේවත් භික්ෂු සංඝයාවත් නොතෙමි දෙපසට වැසි ඇදහැළුණා කියලා සඳහන් වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වැඩම කරලා නගරේ මැද තිබිච්ච කූටාගාර ශාලාවේ වැඩ සිටියා. ආනන්ද හාමුදුරුවෝ ලිච්ඡවී රාජකුමාරවරු සමග නගරේ වටා යමින් ප්‍රාකාර වලලු 3 වටා යමින් පිරිත් පැන් ඉහිනකොට බුද්ධ අධිෂ්ඨානයෙන් බුද්ධ ශක්තියෙන්
ඒ පිරිත් පැන් බින්දු අහසේ පාවෙලා ගිහින් නගරවාසීන්ගේ ශරීරවල දැවටෙනවා සමගම ඒ අය සුවපත් වෙලා ඒ අයට පුදුමයක් ඇති වුණා මේ තරම් ලෙඩ රෝගවලින් අපි මේ තරම් කරදරයට පත් වෙලා මිදෙන්න ක්‍රමයක් නැතුව ඉන්නවා. මේ පැන් බින්දුවක් අපේ ශරීරය දැවටෙනකොටම අපි සුවපත් වුණා. කවුද මේ ආශ්චර්යමත් කෙනා? මේ පිරිස ආනන්ද හාමුදුරුව පිටිපස්සෙන් පෙරහැර වගේ එන්න පටන් ගත්තා. ආනන්ද හාමුදුරුව පිරිත් පැන් ඉහලා මේ සුවපත් වෙච්ච ලක්ෂ ගණනක් සෙනග පිරිවරාගෙන පැමිණිලා මේ කූටාගාර ශාලාව ළඟට ආවා. එදා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ පැමිණිච්ච මේ සුවපත් වෙච්ච මේ නගරවාසී පිරිස බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් පෙළට වාඩි වුණා. බුදුරජාණන් වහන්සේට පිටිපසින් මේ සංඝ පිරිස භික්ෂූන් වහන්සේලා වැඩ සිටියා. මේ සියලු දෙනා අමතලා බුදුරජාණන් වහන්සේදා මේ කූටාගාර ශාලාව පිහිටි තැන මේ උතුම් රතන සූත්‍ර දේශනාව දේශනා කරන්න පෙර පළවෙනි ගාථා දෙකෙන් බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන්ට මේ විදිහට ආරාධනයක් කරනවා. යානීද භූතානි සමාගතානී බුම්මානිවායා නිවහන් තලික්කේ. මේ අන්තරීක්ෂේ අහසේ රැස්වෙලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන්ට මේ ආරාධනයක් කරනවා. සබ්බේව භූතා සුමනා බවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං. මේ රැස්වෙලා ඉන්න සියලු මනුස්්‍යයන් කෙරෙහි මෛත්‍රී සිත ඇති කරගන්න කිනවා දෙවියන්. සබ්බේව භූතා සුමනා බවන්තු මේ සියලු සත්වයන් ගැන මෛත්‍රී සිතක් ඇති කරගන්න කියනවා. තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය. මේ මනුස්ස වර්ගයාට මෛත්‍රී කරන්න කියල දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා. දිවාච රත්තෝච හරන්තී බලින් තස්මාහිනේ රක්කත අපමත්තා. මේ මනුස්්‍යයන් නිතර පින්දහම් කරමින් යහපත් සීලාදී ගුණධර්ම රැස් කර ගනිමින් දෙවියන් සිහිපත් කරලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමින් මේ අය නිතර ධර්මී හැසිරේවි. අන්නේ ධර්මය දියුණු කරන සීලාදී ගුණධර්ම රැස් කරන මේ මනුස්ස වර්ගයාව තස්මාහිනේ රක්කත අපමත්තා. අප්‍රමාදිය මේ මනුස්ස වර්ගයා ආරක්ෂා කරගන්න වැඩම කරන්න කියලා එදා බුදුරජාණන් වහන්සේ පළවෙනි ගාථා දෙකෙන් කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන්ට ආරාධනාවක් කරා. පිංගතුනි මේ රතන සූත්‍ර දේශනාවේ පළවෙනි ගාථා දෙක දේශනා කරලා අවසන් වෙනකොට අහස් කුස මේ සක්වලේ දෙවියන් පමණක් නොවේ කෝටි ලක්ෂයක් සක්වල ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේම දෙවියන් බ්‍රහ්මයන් අහසේ පිරිලා ඉතිරිලා ගියා. මේ සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ තුනුරුවන්ගේ ගුණ ඇතුළත් රතන සූත්‍ර දේශනාවේ සත්‍යක්‍රියා කරන්න පටන් ගත්තා. මේ රතන සූත්‍රයේ අර්ථය එකින් එක ඔබ හොඳට මතක තියාගත්තොත් ඔබට මේ ධර්මයෙන් භාවනාවක් හැටියට තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් හැටියටත් ආරක්ෂාවක් හැටියටත් මේ රතන සූත්‍ර දේශනා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට ආරාධනා කරලා උන්වහන්සේ දේශනා කරනවා යංකින්චි විත්තං ඉදවා හුරංවා සග්ගේසුවායන් රතනම් පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. බලන්න බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කරන්නේ යංකින්චි විත්තං ඉදවා හුරංවා මේ ලෝකයේ හෝ වෙනත් ලෝකයක හෝ යම් වටිනාම වස්තුවක් තියෙනවා නම් සග්ගේ ස්වායන් රතනම් පනීතං රතනං කියන්නේ වටිනා දෙයක් මාණික්කයක්. මේ ලෝකේ හරි වෙනත් ලෝකයක හරි වටිනාම මාණික්කයක් වටිනා දෙයක් තියෙනවා නම් නනෝ සමං අත්ති තථාගතේන ලෝතුරා බුදුරජාණන් වහන්සේ තරම් වටිනා දෙයක් වටිනා වස්තුවක් මේ ලෝකෙත් නෑ වෙනත් ලෝකයකත් නෑ. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං මේක තමයි කියන බුද්ධ රත්නය තුළ බුදුරජාණන් වහන්සේ තුළ තියෙන වටිනාකම බුදුරජාණන් වහන්සේ තුළ තියෙන ශේෂ්ඨත්වය ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යානුභාවයෙන් මේ බුද්ධ රත්නයේ තියෙන මහානුභාවයෙන් මේ නගරවාසී සියලු දෙනාම සුවපත්තේවා කියලා ආශිර්වාදයක් කරා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊළඟ ගාථාවෙන් දේශනා කරනවා කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍යමුණී සමාහිතෝ
නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම ගැන මේකෙන් දේශනා කරන්න. කයං මේ දුක සංසාර දුක ෂේ කරන විරාගං මේ සංසාරයට තියෙන ඇල්ම ප්‍රහාණය කරන අමතං කියන්නේ අමෘත වූ මරණය ඉක්මවා ගිය මේ නිවනට කියන නමක්. ප්‍රණීතං කියන්නේ ශ්‍රේෂ්ඨ වූ ප්‍රණීත වූ යම් නිර්වාණයක් ඇක්ද. බලන්නේ අර්ථ ටික. කයං විරාගං අමතං පනීතං දුක ෂේ කරන ඇල්ම ප්‍රහාණය කරන මරණය ඉක්මවා ගිය අමෘත වූ අමරණීය වූ නිවනට ඒ ප්‍රණීත වූ නිර්වාණය යදජ්ජගා සක්්‍ය මුනී සමාහිතෝ යම් බෝධි මූලයක් තුළ වැඩ සිටිමින් ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ සමාධිමත් හිතකින් යම් ධර්මයක් අවබෝධ කරාද නතේන ධම්මේන සමත්තිකින්චි ඒ ධර්මය හා සමාන දෙයක් මේ තුන් ලෝකීම නෑ කියනවා. ඉදම්පි ධම්මේ රතනම් පනීතං මේකයි කියන මේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ ධම්මානුභාවයෙන් මේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වයෙන් සියලු දෙනාම සුවපත්තේවා සුවපත්තේවා කියලා ආශිර්වාදයක් කරා. බලන්න පළවෙනි ගාථාවෙන් බුදුගුණ ගැන කියවෙනවා වගේම ඊළඟ ගාථාවෙන් ධර්මයේ ගුණ ගැන කියමින් සත්‍යක්‍රියාවක් කරා. ඊළඟ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවායි යං බුද්ධ සිට්ඨෝ පරිවන්නයේ සුචි සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල තියෙන සමාධිය වටිනාකමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින්වතුනි මේ බුද්ධ ශාසනයෙන් පරිබාහිරව සමාධිය උපදවන්න පුළුවන්. අපි දන්නවා ආලාර කාලාම උද්දකරාම පුත්ත එදා සමාධිය දියුණු කරපු හිත දියුණු කරපු අරූප ධ්‍යාන දක්වා දියුණු කරපු අය හිටියා. නමුත් සම්මා සමාධිය සම්මා දිට්ඨියෙන් යුක්ත සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගවලින් යුක්ත යම් සමාධියක් තියෙනවා නම් අන්න ඒකට කියනවා සම්මා සමාධිය. ඒ සම්මා සමාධිය ගැන දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විතරයි. අන්නේ නිසා සඳහන් වෙන යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් යම් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමාධි මානන්තරිකඤ්ඤමාහු යම් කිසි සමාධියක් ආනන්තරික සමාධියක් ගැන දේශනා කරා ඒ තරම් උතුම් ඊළඟ ජීවිතය අනිවාර්යෙන් ප්‍රතිඵල ලැබෙන සමාධියක්. ඔබ අහලා ඇති ආනන්තරික අකුසල් ආනන්තරි අකුසලයක් කරපු කෙනෙක් ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන් නිරේ යනවා. හැබැයි ආනන්තරික කුසල් කියන්නේ ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන් විපාක දෙන කුසලයක්. ආනන්තරික සමාධියක් වඩපු කෙනා ඊළඟ ජීවිතේ ඒ සමාධිය වැඩූ පමණින්ම බ්‍රහ්ම ලෝකේ උපදිනවා සමාධියට අනුව. රූපී සමාධියක් නම් රූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදිනවා. අරූපී සමාධියක් නම් අරූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදිනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආනන්තරික වූ ප්‍රතිඵල ලැබෙන සමාධියක් යම් කිසි කෙනෙක් දියුණු කරගත්තනම් සමාධිනාතේන සමෝන විජ්ජති එවැනි උතුම් සමාධියක් මේ තුන් ලෝකේ වෙන කොහේවත් නෑ කියනවා. ඉදම්පි ධම්මේ රතනං පනීතං මේකයි කියන මේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒ සත්‍යානුභවයෙන් මේ ධම්මානුභවයෙන් මේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වයෙන් සියලු දෙනාම සුවපත් වේවා කියලා එදා විශාලා මහනුවර නගරවාසීන්ට ධර්මයේ තියෙන මේ සමාධියේ බලයෙන් බුදුරජාණන් වහන්සේ සත්‍යක්‍රියාවක් අධිෂ්ඨානයක් කරනවා. බලන්න ඊළඟ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේ පුග්ගලා අට්ඨ සතම්පසත්වා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. අන්න බුදුරජාණන් වහන්සේ ඒ ගාථාවෙන් දේශනා කරන්නේ උන්වහන්සේගේ බුද්ධ ශාසනය තුළ වැඩ ඉන්න මේ අෂ්ඨාරි පුද්ගල මහා සංඝයා තුළ තියෙන මහා ගුණයක් ගැන. යේ පුද්ගලා අට්ඨ සතම්පසත්වා
පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. අට්ඨ සතම්ප සත්වා චත්තාරි ඒතානි යුගානි හොන්ති. යුගල වශයෙන් ගත්තොත් ඒ අය 4 දෙනයි යුගල වශයෙන්. අපි බලමු. සෝවාන් මාර්ගඵල එක යුගලයක්. සකදාගාමි මාර්ගඵල තවත් යුගලයක්. අනාගාමි මාර්ගඵල අරහත් මාර්ගඵල. එතකොට යුගල වශයෙන් ගත්තහම 4යි. චත්තාරි ඒතානි යුගානි හොන්ති. යුගල 4යි. හැබැයි පුද්ගලයෝ වශයෙන් ගත්තාම ඒ පුද්ගලා අට්ඨ සතම්ප සත්තා පුද්ගලයෝ 8 දෙනයි. සෝවාන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා. සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයා. සකදාගාමි මාර්ගයේ ගමන් කරන පුද්ගලයා. සකදාගාමි ඵලයට පත්වෙච්ච කෙනා. අනාගාමි මාර්ගයේ ගමන් කරන පුද්ගලයා. අනාගාමි ඵලයට පත්වෙච්ච කෙනා. අරහත්ත්වයේ පිණිස මාර්ගයේ ගමන් කරන පුද්ගලයා රහතන් වහන්සේ. එතකොට පුද්ගලයෝ වශයෙන් 8 දෙනයි යුගල වශයෙන් 4 දෙනයි. තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවකා. සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වන මේ සංඝයා දක්ඛිනෙය්‍ය දන් පැන් පූජා කරගන්න සුදුසුයි කියනවා. ඒතේසු දින්නානි මහප්පලානි. ඒ සංඝයාට යම් දෙයක් පූජා කරගත්තොත් යමක් දුන්නොත් ඒක මහත්ඵල මහානිසංස වීම පිණිස පවතිනවා. ඉදම්පි සංඝේ රතනම් පනීතං. මෙන්න මේකයි කියන මේ සංඝයාගේ තියෙන වටිනාකම. මේ බුදුරජාණන් වහන්සේගේ සංඝ රත්නයේ තුල තියෙන ශ්‍රේෂ්ඨත්වය ඒකයි කියනවා. යමක් පූජා කරගත්තොත් යම් පුංචි දෙයක් දන් දුන්නත් ඒ දන් දීපු දේ මහත්ඵල මහානිසංස වෙනවා. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යානුභාවයෙන් මේ සංඝානුභාවයෙන් සුවපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ සංඝ ගුණවල තියෙන සත්‍යයෙන් ආශිර්වාද කරා විශාලා මහනුවර නගරවාසීන් සුවපත් වේවා කියලා. ඊළඟ ගාථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේසුප්පයුත්තා මනසා දල්හේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තා අමතං විගහය ලද්දා මුදා නිබ්බුතිම් බුඤ්ජමාන ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. බුදුරජාණන් වහන්සේ වදාළ යේසුප්පයුත්තා මනසා දල්හේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්හි. ගෝතම සාසනම්හි කියන ගෞතම බුද්ධ ශාසනයට යම් කිසි කෙනෙක් ගිහි ජීවිතය අතහැරලා සද්ධාවෙන් පැවිදි වෙනවා. තේ පත්තිපත්තා අමතං විගහය. ඒ කෙනා ටිකෙන් ටික තේ පත්තිපත්තා කියන ටිකෙන් ටික ක්‍රමානුකූලව අමූර්ත වූ නිර්වාණය කරා ඒ නිවන් මඟ කරා ඊතා ක්‍රමානුකූලව මාර්ගඵල ධර්මයන් අවබෝධ කරගනිමින් මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියනවා. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ පහාරාද කියන අසුරේන්ද්‍රයට දේශනා කරා. පහාරාද මහා සාගරයේ ගැඹුර කරා යනවා වගේ කිව්ව මේ බුද්ධ ශාසනේ ගැඹුර කරා යන්නේ. පටන් ගන්නකොටම රහත් වෙනව නෙමෙයි. බුද්ධ ශාසනය තුල අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා පිළිවෙලින් සීලේක පිහිටලා ප්‍රතිපදාවේ දෙමින් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුල යෙදෙමින් ටික ක්‍රමානුකූලව තමයි සීල සමාධි ප්‍රඥා හැටියට මාර්ගඵල අවබෝධය කරා නිවන කරා ගමන් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සද්ධාවෙන් බුද්ධ ශාසනයට ගිහි ජීවිතය අතහැරලා පැමිණිච්ච කෙනෙක් ටිකෙන් ටික ක්‍රමානුකූලව සීලාදී ගුණධර්ම තුල පිහිටමින් ධර්මාවබෝධය කරා මාර්ගඵල අවබෝධය කරා ගමන් කරනවා. ඉදම්පි සංඝේ රතනම් පනීතං. මේ තමයි කියනවා මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච මේ සංඝයාගේ තියෙන වටිනාකම ශ්‍රේෂ්ඨත්වය. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. මේ සංඝානුභාවයෙන් මේ සංඝයාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වයෙන් මේ නගරවාසීන් සුවපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා. සත්‍යක්‍රියාවක් අදිෂ්ඨානයක් කරා. පින්වතුනි මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ගුණ කියමින් අදිෂ්ඨාන සත්‍යක්‍රියා කරනකොට මේ නගරවාසී සියලු දෙනාම තුනුරුවන්ට වැඳගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරනවා වගේමයි අහසේ කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන් මේ දේශනාව ශ්‍රවණය කරනවා මේ තුනුරුවන් ගුණවලට වන්දනා කරමින් නමස්කාර කරමින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට යතින්ද කීලෝ පටවින්සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ තතූපමං සප්පුරිසං වදාමී යෝ අරිය සච්ඡානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු.
යතින්ද කීලෝ පටවින් සිතෝසියා මේ පොළොව ඇතුළට හාරලා ඉතාමත් ශක්ති සම්පන්න ඉන්ද්‍ර කීලයක් ගල් කනුවක් හිටෝන. මේ ගල් කනුව චතුබ්බි වාතයේබි මේ වාතය 4 දිසාවෙන් හමනෝ. අසම්පකම්පියෝ මේ ගල් කනුව හොලවන්න බෑ කියන. කොයි තරම් හුළඟක් උතුරු දිසාවෙන් ආවත් දකුණු දිසාවෙන් ආවත් නැගෙනහිර බටහිර කියන 4 දිසාවෙන් හමන සුළඟකින් පොළොවේ ඇතුළට හාරලා හිටවපු ගල් කණුවක් හෙලවෙන්නේ නෑ කියන. මොකද ඒකට හේතුව ඉතා ශක්ති සම්පන්න විදිහට මේ ගල් කණුව පිහිටවල තියෙන නිසා. තතූපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති. අන්නේ වගේමයි කියනවා ආරි සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති කරගෙන උතුම් සෝතාපන්න ඵලයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකයාගේ සද්ධාවත් ඒ වගේ කියනවා. ඒ සද්ධාව කාටවත් සොලවන්න බෑ කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන ශ්‍රාවක සංඝයා ගැන සෝවාන් ඵලයට පත්වෙච්ච චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති කරගත්ත ශ්‍රාවකයාගේ සද්ධාව කාටවත් සොලවන්න බෑ කියන. ඉදම්පි සංඝේ රතනම් පණිතම් මේක ආර්ය ශ්‍රාවකයන් තුළ සංඝයා තුළ තියෙන ශ්‍රේෂ්ඨත්වයක්. රතනම් පණිතම් ප්‍රණීත වූ වටිනාම දෙයක්. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. මේ සංඝානුභාවයෙන් මේ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා කියලා විශාලා මහනුවර නගරවාසීන්ට බුදුරජාණන් වහන්සේ ආයිමත් ඒ සංඝ ගුණ වලින් සත්‍යක්‍රියාවක් කරනවා. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඊළඟ ගාථාව දේශනා කරා යේ අරිය සච්චානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. බුදුරජාණන් වහන්සේ ගාථාවෙන් දේශනා කරන්නේ යම් කිසි කෙනෙක්ගේ අරිය සච්චානි විභාවයන්ති මේ ආරි සත්‍ය මේ චතුරාරි සත්‍ය ගැන යම් කිසි කෙනෙක් අවබෝධ කරගෙන උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා නම් කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා ඔහු කොයිතරම් ප්‍රමාදයකට පත් වුණත් නතේ භවං අට්ඨමං ආදියන්ති සෝවාන් වෙච්ච කෙනා 8 වෙනි භවයක උපතක් කරා නම් යන්නේ නැහැ කියනවා. පින්වත්නි සෝතාපන්න වෙච්ච පුද්ගලයන් 3 දෙනෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එක්කෙනෙක් තමයි ඒක බීජී. සෝවාන් වෙච්ච අය ඉන්න සමහර වෙලාවට ඒ ජීවිතේදීම ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගන්න. කෝලංකෝල ආත්ම භාව 2-3ක් ඇතුළත ධර්ම අවබෝධ ලබාගෙන නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පාන අය ඉන්නවා. ඊළඟට සත්තක්කත්තු පරම කියනවා උපරිම ආත්ම භාව 7ක් ඉපදී ගිහිල්ලා 7 වෙනි ආත්මේ පිරිනිවන් පානවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා සෝවාන් වෙච්ච කෙනා කොයිම වෙලාවක කොයිතරම් ප්‍රමාද වුණත් නතේ භවං අට්ඨමං ආදියන්ති ඔහු 8 වෙනි භවයක නම් උපතක් කරා යන්නේ කියන. ඉදම්පි සංඝේ රත්නම් පනීතං මේක සංඝයා තුල මේ බුද්ධ ශාසනයට පැමිණිච්ච මේ සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා තුල තියෙන වටිනාම මාණික්කයක්. ඒ තීන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් මේ සංඝානුභාවයෙන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදච්චිකින්චි චතුහ පායේ හිච විප්පමුත්තෝ චචාබිඨානානි අබබ්බෝ කාතු ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ ගාථාවෙන් දේශනා කරන්නේ සෝවාන් ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයා ගැනයි. බුදුරජාණන් වහන්සේ වදාළ සෝවාන් ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයා දස්සන සම්පදාය කියන සෝවාන් ඵලයට පත්වෙච්ච මේ චතුරාර්ය සත්‍ය ගැන සම්මා දිට්ඨියට පැමිණිච්ච දස්සන සම්පදායෙන් යුක්ත කෙනා. තයස්සු ධම්මා ජහිතා භවಂತಿ ඔහු ධර්මයන් 3ක් සංයෝජන 3ක් ප්‍රහාණය කරනවා කියන. ඒ තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදච්චින්චි. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන මේ ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණය කරනවා. ඒ කෙනාගේ තියෙන විශේෂම ලක්ෂණේ තමයි කියනවා ඒ කෙනා චතුහ පායේ හිච විප්පමුත් ඔහු 4 අපායෙන් සදාටම නිදහස් වෙච්ච කෙනෙක්. චචාබිඨානානි අබබ්බෝ කාතු
ඒ කෙනා අපායගාමී අකුසලයක් සිදු කරනවා කියන එක අභව්‍යයි. කියන්නේ ඒක සිදු නොවන දෙයක්, අභව්‍ය දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් තුලින් අපායගාමී අකුසලයක් සිදු වෙන්නේ නැහැ. ඔහු සතර අපායේ මිදිච්ච කෙනෙක්. ඉදම්පි සංඝේ රත්නම් පණීතම්, මේක සංඝයාගේ තියෙන රත්නම්, වටිනාම මාණික්කයක්, සංඝ ගුණයක්. ඒතේන සච්චේන සුවත්ති හෝතු, මේ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා කියලා ආශිර්වාදයක් කරා. ඊළඟ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බතාදිට්ඨ පදස්ස වුත්තා ඉදම්පි සංඝේ රතනම් පණීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ ගාථාවෙන් දේශනා කරන්නේ සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා කොයි තරම් ප්‍රමාදයක් වුණත් ඒ කෙනා ආපහු, ඒ කියන්නේ යම් කිසි පුංචි අකුසලයකට පත් වුණා නම් කායේන වාචා උදචේතසාවා, කයෙන් වචනෙන් හරි මනසින් හරි යම් පුංචි අකුසලයක් වුණා නම් ඒ සැනින් ඔහු ඒක හංගන්නේ නැතුව, තමා අතින් වෙච්ච වරද හංග ඉන්නේ නැතුව ඒ සැනින් ආයතින් සංවරයට පැමිණිලා ඔහු නැගී සිටිනවා කියනවා. ඉදම්පි සංඝේ රතනම් පණීතං, පුංචි වැරද්දක් වෙච්ච සැනින් ඒක මහා විශාල දෙයක් හැටියට දැකලා ඒ වැරද්ද හදාගෙන නැගී සිටිනවා. ඉදම්පි සංඝේ රතනම් පණීතං, මේක සංඝයාගේ තියෙන පිරිසිදු බව, සංඝයා තුල තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඒ තියෙන සච්චේන සුවත්ති හෝතු, මේ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරා. ඒ වගේමයි වනප්ප ගුම්බේ යථාපුස්සි තග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ තතූපමං ධම්මවරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනම් පණීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ ගාථාවෙන් කියවෙන්නේ ධර්මයේ ගැන, බුදුරජාණන් වහන්සේගේ වටිනාකම ගැන. බුදුරජාණන් වහන්සේ හරියට මේ ගිම්හාන මාසේ මල් පිපිලා සුවඳ කරනකොට මේ ලෝකේම පරිසරයම සුවඳවත් වෙනවා වගේමයි කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම රසය. බුදු කෙනෙක් පහළ වෙලා මේ ධර්මයේ දේශනා කරගෙන යනකොට දෙව් මිනිස් ලෝකයාම මේ ධර්මයේ ප්‍රතිඵල අරගෙන නිවන කරා යනවා. නිබ්බානගාමින් පරමං හිතාය, ඒ පරම හිත පිණිස පවතින, දෙව් මිනිස් ලෝකයාටම හිතසුව පිණිස පවතින නිර්වාණය මේ පරිසරය, මේ ලෝකේම ඉන්න හැම සත්වයාටම යහපත පිණිස පවතිනවා. ඉදම්පි බුද්ධේ රතනම් පණීතං, මේක බුදුරජාණන් වහන්සේ තුළ තියෙන වටිනාකමක්, ශ්‍රේෂ්ඨත්වයක්. ඒතේන සච්චේන සුවත්ති හෝතු, මේ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා කියලා සත්‍යක්‍රියාවක් කරා. ඒ වගේම ඊළඟ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්ධේ රතනම් පණීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. වරෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ සියල්ලෙන්ම ශ්‍රේෂ්ඨයි කියලා, සියලු දෙනා අතරින් ශ්‍රේෂ්ඨයි. වරඤ්ඤෝ කියන්නේ ඒ ශ්‍රේෂ්ඨ වූ ධර්මයන් සියල්ල බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දන්නවා. වරදෝ මග අන් අයට කියලා දෙනවා. වරාහරෝ කියන්නේ අන් සියලු දෙනාම ඒ ශ්‍රේෂ්ඨ වූ ධර්මයේ තුල හික්මවනවා. අනුත්තරෝ ධම්මවරං අදේසයි, ඒ අනුත්තරෝ ධර්මයේ ලෝකයට දේශනා කරා. ඉදම්පි බුද්ධේ රතනම් පණීතං, ඒක බුදුරජාණන් වහන්සේ තුල තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඒතේන සච්චේන සුවත්ති හෝතු, මේ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා කියලා විශාලා මහනුවර නගරවාසීන්ට ආශිර්වාදයක් කරා, සත්‍යක්‍රියාවක් කරා. ඒ වගේම ඊළඟ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ බවස්මි තේකීන බිහිජා අවිරුල්හි චන්දා නිබ්බන්ති ධීරා යථායං ප්‍රදීපෝ ඉදම්පි සංඝේ රතනම් පණීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සංඝ ගුණ ගැන මේ ගාථා, මේ තමයි බුදු මුවින් දේශනා වෙච්ච රතන සූත්‍රයේ අවසාන ගාථාව. මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ රහතන් වහන්සේලා ගැන. කීනම් පුරාණම්, පැරණි කර්ම සියල්ල ෂේ කරපු, නවං නත්ති සම්භවං, ආයමත් අනාගතයේ උපතක් පිණිස කර්ම සකස් කරන්නේ නැහැ කියන රහතන් වහන්සේලා. විරත්ත චිත්තා ආයතිකේ බවස්මින්, අනාගතයේ ගැන කිසිම තෘෂ්ණාවක්, තණ්හාවක්, ආසාවක් ආයමත් උපතක් පිණිස නැහැ.
තේකීන බීජා අවිරුල් හිච්චන්දා. හරියට මේ බීජයක තියෙන පැලවෙන ස්වභාවයෙන් නැතිවෙලා ගිය බීජයක් වගේ. ඒ බීජයේ පොළොවේ රෝපණය කරාට පැලවෙන ස්වභාවයෙන් නැතිවෙලා නම් ආයෙමත් ඒක රෝපණය කරා කියලා පැලයක් හටගන්නේ නෑ. නිබ්බන්ති දිහිරා යථායම් පදීපෝ. බුදුරජාණන් වහන්සේගේ මේ රහතන් වහන්සේලා ශ්‍රාවකයන් නිවන කරා යන්නේ හරියට යථායම් පදීපෝ. හරියට පහනක් නිවිලා යනවා වගේ. ඉදම්පි සංගේ රතනම් පනීතං. මේක තමයි කෙනවා සංඝයාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. සංඝයාගේ තියෙන වටිනාකම. ඒ තියෙන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරලා බුදුරජාණන් වහන්සේ බුදුගුණ ධර්මයේ ගුණ සංඝ ගුණ තුලින් මේ උතුම් රතන සූත්‍රයේ තුලින් සත්‍යක්‍රියාවක් කරා විශාලා මහනුවර නගර වාසීන්ට මේ බුදුගුණ බලයෙන් ධර්මයේ ගුණ බලයෙන් සංඝ ගුණ බලයෙන් ඒ තේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා කියලා නගර වාසීන්ට ආශිර්වාද කරා. එදා මේ දේශනාව ශ්‍රවණය කරන්න අහසේ පිරිලා හිතිරිලා හිටපු කෝටි ලක්ෂයක් සක්වලවලින් පැමිණිච්ච දෙවියන් අතරින් මේ දේශනාවේ ආනුභාවයේ ආඥාව පිළිගත්ත කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් නියෝජනය කරන්න සක්‍ර දෙවියන් ගොරෝසු ශරීරයක් මවාගෙන අහසෙන් පහලට බැහැලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන කියනවා යානීද භූතානි සමාගතානි බුම්මානිවායා නිවහන් තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධන් නමස්සාමි සුවත්ති හෝතු. මේ අහසේ අන්තරීක්ෂයේ රැක්සලා ඉන්න සියලු දෙවියන් බ්‍රහ්මයන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා. අපි බුදුරජාණන් වහන්සේගේ මේ ආඥාව දේශනාව පිළිගන්නවා කියලා වන්දනා කරා. යානීද භූතානි සමාගතානී බුම්මානිවායා නිවහන් තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාමි සුවත්ති හෝතු. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ වගේමයි මේ අහසේ අන්තරීක්ෂේ රැස් වෙලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන් තථාගත බුදුරජාණන් වහන්සේට වගේමයි ධම්මං නමස්සාමි සුවත්ති හෝතු. ඒ උතුම් ධර්මයටත් නමස්කාර කරනවා. ඒ ධර්මයේ තියෙන ආනුභාවයත් අපි පිළිගන්නවා කියලා ධර්මයටත් නමස්කාර කරා. යානීද භූතානි සමාගතානි බුම්මානිවායා නිවහන් තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාමි සුවත්ති හෝතු. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මේ අහසේ රැස් වෙලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන් අතරින් අපි සියලු දෙනාම මේ ශ්‍රාවක සංඝයාගේ තියෙන මේ මහානුභාව සම්පන්න වටිනාකම ඒ විදිහටම පිළිගන්නවා. සංඝං නමස්සාමි සුවත්ති හෝතු. ඒ සංඝයාටත් අපි නමස්කාර කරනවා කියලා සක්‍ර දෙවියන් ගාථා 3කින් අහසෙන් පහලට බැහැලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. පින්වතුනි මේ දේශනාව අවසන් වෙනකොට දෙවියන් මනුස්සයන් අතරින් මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පිරිස අතරින් 84000ක් දෙනා සෝවාන් ඵලයට පත් වුණා කියලා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර නගර වාසීන් රැස් කරමින් දින 7ක් එක දිගට මේ රතන සූත්‍රය මේ විදිහටම කෝටි ලක්ෂයක් සක්වල දෙව් බඹුන්ට ආරාධනා කරමින් දවස් 7ක් මේ විශාලා මහනුවර නගරයට මේ රතන සූත්‍රයේම දේශනා කරා බුදුමුවේ. ඒ දින 7ේම සක්‍ර දෙවියන් ඔය ආකාරයටම පහලට බැහැලා තුනුරුවන්ට වන්දනා කරා. හැම දවසෙම 84000 බැගින් දෙවියන් මිනිස්යන් අතර විශාල පිරිසක් මාර්ගඵල අවබෝධ කරා කියලා සඳහන් වෙනවා. එහෙමනම් රතන සූත්‍රය කියලා කියන්නේ අපි කවුරුත් මේ කටපාඩම් කරගත්තට මේක පිරිතක් හැටියට සජ්ජායනා කරාට භාවනාවක් හැටියට අපේ ජීවිතයට බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය දියුණු කරගන්න උපකාර වෙන භාවනාවක්. ඒ වගේමයි තමන්ගේ ජීවිතයට ඇති වෙලා තියෙන නොයෙක් උවදුරු කරදර උපද්‍රව අමනුෂ්‍යාදී මේ පීඩාවන්ගෙන් මිදෙන්න තියෙන තුනුරුවන් තුල තියෙන බලවත්ම සත්‍යක්‍රියා දේශනාවක්. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම මේ රතන සූත්‍රයේ තියෙන මහානුභාවයෙන් බුදුරජාණන් වහන්සේගේ මේ මහා බලයෙන් ධර්මයේ තියෙන මහානුභාවයෙන් සංඝයාගේ තියෙන මහානුභාවයෙන් මේ හැම දිනාටමත් යහපතක් සැනසෙල්ලක් උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි අද මේ ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන්
පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු.